එතකොට වෙසක් එක කියලා තමයි ඉතින් මේ මට කට්ටියත් එක්ක පොඩ්ඩක් එකතු වෙන්න කියලා මේ කතා බහ කරන්න ධර්මයත් එක්ක නැත්නම් වෙසක් පණිවිඩයක් එක එකතු වෙන්න කියලා ඉතින් ආරාධනාවක් හම්බුණා. අපේ සමන්සිරි හාමුදුරන්ට අන්දසීල හාමුදුරන්ට බොහොම පිං. ඒ වගේම මේ පුණජිහාරෝ ලංකාවේ දැන් මාස ගානක් කිරෙවල ඉන්නවා ඇත්ත දාන නිසා ඉතින් පුණජිහන්ටත් අපි ආශිර්වාද කරනවා. හැමදෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. අපි හැමදෙනාම දන්න විදිහට හැමදෙනාම හිතන පතන විදිහට අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ අපේ මානසික සුවය මේ ලෝක වශයෙන් ලබාගෙන ඊළඟට අවසාන බලාපොරොත්තුවක් තියෙන අපි බෞද්ධ විදිහට ඔක්කොගෙම මේ සංසාර දුකෙන් අත මිදෙලා ලබන නිර්වාණ සුවයෙන් සැනසෙන්න. අපි සෙල්ලම නිර්වාණය ඇත්තරම පැත්තකින් තියන්න ඕන මුලින් බලමු. ඊළඟට අපි නිර්වාණය පැත්තකින් තියලා අපි ඉස්සෙල්ලා බලන්නේ බුදුහාමුදුරු කිව්වා වගේ ඉස්සෙල්ලා කොහොමද මේ ලෝකේ මේ වර්තමානයේ සතුටින් ජීවත් වෙන්නේ කියලා. වර්තමානයේ අපි සතුටින් ජීවත් වෙනකොට මානසික සුවය පවත්වාගෙන යනකොට අපිට අවශ්‍ය දේවල් ඔක්කොම කරන්න පුළුවන් අපේ ජීවිතය සාර්ථක කරගන්න. ඊළඟට අපි අද ඇත්තරම අද සතුටින් ඉන්න ඕන හෙට ගැන කල්පනා කරන්න. ඉතින් ඒ වගේ තමයි අපි නිර්වාණයට ඉස්සෙල්ලා අපි මනස ශක්තිමත් කරගෙන හොඳින් ජීවත් වෙනකොට අපිට නිර්වාණය කරා ස්වාභාවිකවම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට වර්තමානයේ සතුටින් ජීවත් වීම ඊටාම වැදගත් දෙයක් වෙලා තියෙනවා. දැන් ඊළඟට අද මේ ලෝකයේ දැන් මේ පැවතෙන මේ හැදිලා තියෙන මේ වසංගත මේ පැන්ඩමික් එක නිසා අපි දන්නවා මොනතරම් දේවල් අපිට කියලා දීලා තියෙනවද කියලා. අපි කොහොමද ජීවත් වෙන්න ඕන අපිට මහා ලොකු දේවල් ජීවිතේට අවශ්‍ය නැහැ. අපිට මිල මුදල් කෝටි ගණන් තිබුණත් ඒවෙන් ප්‍රයෝජනයක් නැහැ කියන එක මේ පැන්ඩමික් එක උදාහරණයක් වශයෙන් දීලා තියෙනවා. ඒතකොට වර්තමානයේ සතුටින් ජීවත් වෙ යුතුයි. වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න නම් අපි meaningful life එකක් කියන හොඳ ජීවිතයක් ගෙනියන්න ඕන. ඒකට තමයි අපි බුදුදහම ප්‍රයෝජනවත් කරගන්න නැත්නම් බුදුදහම අපි උපකාරී කරගන්නේ. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ ජීවිතය ගත්තාම උනත් අපි දන්න සිද්ධාර්ථ ගෞතමයෝ ඉන්දියාවේ පුංචි නගරයක හිමාලය කඳු පාමුල ඉපදිලා ඒ වගේම ළමා කාලය ගත කළා. අවුරුදු 16 වගේ විවාහ ජීවිතයටපත් වෙලා අවුරුදු 29 දී සසර ගැන කලකිටලා සසරේ හැබෑ ස්වභාවය අවබෝධ කරගෙන මනස දියුණු කිරීමේ අරමුණින් නැත්තම් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ ලෝකේ අපි ඔක්කොටම වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම මේ ආදී අනේක දුක්ඛම කටළු වෙන එක. මෙන්න මේවට පිළිතුරක් වශයෙන් අභිනිෂ්ක්‍රමණය කරනවා. 29 ඉඳලා 36 දක්වා අපි දන්නවා ගත කරපු කාලය. දැන් බලන්න සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතය නැත්නම් අපේ බුදුහාමරගේ ජීවිතය මොනතරම් මිත්ස් වලින් එම්බ්‍රොයිඩඩ් කළා දුනත් මොනතරම් මේ එක එක දේවල් ආකල්පනය කරලා තිබුණත් බුදුහාමරගේ චරිතයට අපි තාම දකින හිස්ටොරිකල් සුපර් හියුමන් බීಯಿಂග් කෙනෙක් බුදුහාමරු කියලා කියන්නේ. බුදුහාමරුන්ගේ ජීවිතයට even though his life has been embroidered with myths and legends, we still can see a historical person. He had a beautiful life as a prince. Then he got married at the age of 16 according to the custom at that time in India. And at the age of 29, on the very first day that Princess Yasodhara delivered a baby boy, he left the kingdom. Then from 29 to 35, he went to different teachers looking for a solution for the suffering of mankind. And what is the suffering? He realized that everything is subject to decay, disease, and death. These are the basic problems that we face in this life. Everything is subject to decay, disease, and death. When he wanted to find a solution for these sufferings, somebody can question,
We all get sick. We all get old and we all die. We have to accept. A lot of people raises this question. But then we raise another question. What we question? What do we question? We ask them in return, if anyone is saying we get sick, we get old, and we die, then we have to ask them again, do you like to be sick? Do you like to be old? And do you like to die? No. Nobody likes to be sick. Nobody likes to be old. I don't like to be old. I don't like to be sick because they cause suffering. මෙන්න මේක තමයි ප්‍රශ්නය. බලන්න අවුරුදු 29 දී මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගෙන අභිනිෂ්ක්‍රමණය කරන සිද්ධාර්ථ කුමාරයන්ගෙන් ගොඩක් කට්ටිය ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ඔක්කොම ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. අපිට ඒව පිළිගන්න. නමුත් අපි අහන්නේ ආපහු පෙරලා ඔබ කැමතිද වයසට යන්න? ඔබ කැමතිද ලෙඩ වෙන්න? ඔබ කැමතිද මැරෙන්න? නැහැ. මෙන්න මේකට පිළිතුරක් වශයෙන් තමයි අභිනිෂ්ක්‍රමණය කළා self modification. නැත්තම් ගොඩාක් ජීවිතයට දුක් දුන්නේ විමුක්තිය හොයාගෙන අවුරුදු 35 වෙනකම්. 35 දී අවබෝධ කරගත්ත ධර්මය බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 80 වෙනකම් බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ කාල පරාශය තුල වැඩිපුරම කතා කරන්නේ මනස ගැන. අපි මේ මනසත් එක්ක කරන මේ ජීවිත කාලය පුරාම අපි කරන්නේ මේ මනසත් එක්ක නිකන් ඩීල් එකක්, බිස්නස් එකක්. මනසත් එක්ක තමයි මේ අපි මේ සංසාරේ පුරාවට මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. මොකද මනස තමයි හැම දෙයකම ප්‍රධානම දේ. මනස තමයි the fastest object on the planet. මේ ලෝකේ තියෙන වේගවත්ම දේ තමයි හිත කියලා කියන්නේ. ඒ තමයි හැම දෙයකම හිත ප්‍රධානයි කියලා බුදුහාමුදුරු දේශනා කරේ. ඒ වගේම මම කැමති පොඩි මොටිවේෂන් එකක් දෙන්න. අපි මේ හැම දෙයක්ම මේ ධර්මයේ හැසිරෙන අතුර අපිට මොටිවේෂන් කියන ජීවිතය අවශ්‍යයි. ඉතින් මේ මානසික සුවය කොහොමද හොයන්නේ, මානසික සුවය කොහෙද තියෙන්නේ කියන මේ මොටිවේෂනල් ස්පීචස් කරන ගොඩක් කට්ටිය අපි දැකලා තියෙනවා. අපි ඔයත් අහලා ඇති සමහරට මස්ක් ඩියර් ගැන. මේ මුවා දන්නවා. මුවා අතර ඉන්න එක මුවෙක් මස්ක් ඩියර් කියලා. මේ මස්ක් ඩියර් කියන මුවා මේක බොහොම ප්‍රසිද්ධ ඉන්දියානු කතාවක්. මේ මස්ක් ඩියර් කියන මුවා කැලේ ඉන්නකොට මේ මුවාට දැනෙන්න ගන්න සුවඳක්. මස්ක් කියන එක මම හිතන්නේ අපි ඔක්කොම අහලා තියෙන මේක මේ මස්ක් සමහරට ඔය අත්තන්ගේ පර්ෆියුම් එක, ඩියෝඩරන්ට් එක, ඇෆ්ටර් ෂේව් එක මේකට මස්ක් සම්බන්ධයි. මේ මස්ක් කියන ද්‍රව්‍යය. මෙන්න මේ කැලේ ඉන්න මේ මුවාට මේ සුවඳ එනවා. සුවඳ ආවට පස්සේ මුවා මේක පස්සේ දුවන්න පටන් ගන්නවා. එහෙ බලනවා, මෙහෙ බලනවා, හැරෙනවා. මේ සුවඳට මත් වෙනවා මේ මස්ක් ඩියර් කියන මේ මුවා. මත් වෙලා මේක මේ සුවඳට තියෙන ආශාව නිසා එහෙම දුවන්න පටන් ගන්නවා, හති වැටෙනවා. මේ සුවඳ හොය හොය. අන්තිමට හති වැටිලා අන්තිමට මේ මුවා දන්නේ නැහැ මේ සුවඳ එන්නේ තමන්ගේම ශරීරයෙන් කියලා. තමන්ගේම ශරීරයේ තියෙන ග්ලෑන්ඩ් එකකින් තමයි සෙක්‍රීට් වෙන්නේ මෙන්න මේ හෝමෝන් එක. හති වැටෙනකන් දන්නේ නැහැ. එතකොට බලන්න මේ මස්ක් ඩියර් කියන මෙන්න මේ මුවා හතර වටේටම මේ සුවඳ හොය හොයා ගිහිල්ලා හති වැටෙනවා. මේක අපේ ජීවිතේට අපි මොටිවේෂන් එකක් විදිහට ආදේශ කරගත්තොත් අපි මොනතරම් සතුට හොයාගෙන බාහිර දේවල් ඔස්සේ දුවනවා. We try to look for happiness externally through external things. But we do not know that happiness is living within us. මේ සතුට කියන එක තමා තුළමයි තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. මස්ක් ඩියර් වගේ අපිට හති වැටෙනකම් බාහිර දේවල් නිසා අපි බොහෝ වෙලාවට හරියට මානසික වැටෙනවා. සතුට කියන්නේ මොකක්ද කියලා හොයාගන්න. දැන් බලන්න ඔයත් කී පාරක් නම් ගෙන් එළියට යන්නේ නැද්ද? කාර් එකට ගිහිල්ලා කී පාරක් නම් යතුරු ටික හොයන්නේ නැද්ද? කී පාරක් නම් ෆෝන් එක හොයන්නේ නැද්ද? එළියට ගිහිල්ලා. අන්තිමට ආයෙ ගියේ ඇතුළට එලා ගේ පෙරලා කී පාරක් නම් ෆෝන් එක හොයන්නේ නැද්ද? පර්ස් එක හොයන්නේ නැද්ද? අන්තිමට ආපහු බලනකොට තමන්ගෙම පිටිපස්සේ සාක්කුවේ
නැත්තම් ලොකු බෑග් එකක Taman ළඟමයි යතුරු තිබුණේ කියලා, ෆෝන් එක තිබුණේ කියලා, පර්ස් එක තිබුණේ කියලා අපිට කීපාරක් හම්බෙලාද? අපේ තියෙන අපි ගිහිල්ලා එළියට ගිහිල්ලා හොයනවා, දඟලනවා, බලනවා, ගේ ඇතුළට වෙලා ගේ ලොකු මෙස් එකක් කරනවා අපි අපේ ෆෝන් එක හොයන. අන්තිමට අපි දන්නේ අපි ළඟම අපේ බෑග් එකක් ඇතුළෙම තියෙනවා. ඒක බලන්න අපි සතුට හොයන්න බොහෝ වෙලාවට උත්සාහ ගන්නවා බාහිර දේවල් වලින්. නමුත් ඒ සතුට අපි තුලමයි තියෙන්නේ. ඒක මං කිව්වේ මනසත් එක්ක කරන බිස්නස් එකක් නැත්නම් ඩීල් එකක් මේ ජීවිත කාලය පුරාමට අපි කරන්නේ කියලා. මේ හැම දෙයකම ප්‍රධාන මනස. නිසා you have to love yourself first. If you don't know yourself, you don't love yourself, how do you love others? එතකොට තමන්ට සතුට සොයා ගැනීමට අපිට තියෙනවා self knowledge එක. self understanding එක. self knowledge, self understanding ලබා ගන්න තමයි අපි මෙන්න මේ දේවල් කරන්නේ. මෙන්න මේ මානසික සුවය තමන් ළඟ තියෙනකොට අපි දන්න අපේ මේ හිත පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. මොකද මං හිත කියලා කියන්නේ මහා පුදුම එකක් මේක. මේ හිත කියලා කියන්නේ. බුදුහාමුදුරු දේශනා කළ විදිහට සෑම දෙයකටම ප්‍රධාන හිත. මේ හිත කියලා කියන්නේ මහා පුදුම එකක්. අපි මේ හිත කියන වචනේ අහලාද ජීවිතයේ සෑහෙන කාලයක්. සෑහෙන වතාවක්. You might have heard this word, the mind, like thousands or maybe 100,000 times in your life. But we still do not know what mind means. The Buddha said, Dhurang gamang ekacharang, asarirang buhasayang, ye chittang sanya messanti, mokhanti marabandhana. Dhurang gamang, it goes far away. Ekacharang, it wanders alone. Asarirang doesn't have a body, it is bodiless, formless. Guhasayang, it lies in a cave. Yechittang is the mind. Sanyame santi mokhanti marabandhana. You and I could dominate this mind when it is trying to be strict, when it is trying to be wild. If we could tame it, our nirvana is right there. We can get rid of all the mental defilements. That's why the Buddha said, it is pretty hard to dominate or control or purify this mind, but we still get the potentiality to do so. As human beings, we all do mistakes. That's very natural. There's no one else, there's nobody on the planet who is 100% right. We all commit mistakes. That's natural until you attain nirvana. So, even if you have done some mistakes or even if your mind is impure, you still got the potentiality to purify, to filter it. One of the major obstacles to our inner happiness and inner peace is thinking. We think too much. We think that much. If any tiny thing happens in your life, you start thinking about that. Let's say you are 100% of peaceful and happy right now at this moment. By any chance, if somebody jumps in and spoil your mind, so that person spoils your mind only 1%, so you are 99% good and happy and peaceful, but you forget that 99% and you start thinking about that 1%. That's how our mind is. That's why the Buddha said, practice meditation to develop your mental culture. When you develop your mental culture, you know how to tackle your mind. You know how to be strict with your mind when it is trying to be wild or go away from you. I heard this saying from Ajahn Brahm. He says, that Venerable says, when you are 100% peaceful and happiness, somebody jumps in and calls you an idiot. Somebody jumps in and calls you an idiot. When somebody calls you an idiot, what basically happens? You immediately start thinking about it. Before he calls you an idiot, you are very happy and peaceful. But somebody jumps in
and calls you an idiot. Then you immediately start thinking about that. What do you think? There are many things that come into your mind at that moment. Why did he call me an idiot? How rude to call me an idiot. He got no right to call me an idiot. I'll get him somehow for calling me an idiot. That person calls an idiot only once, just once. But how many times you thought of it? How did he call me an idiot? How rude to call me an idiot? He has no right to call me an idiot. I'll get him somehow for calling me an idiot. See, you thought about that like 4 times. But that person just calls you an idiot only once. But you thought of it like 4 times. It means you let that person to call you an idiot 4 more times. 4 more times. Each time you think about that, you let that person to call you an idiot. The problem lies in there. The problem lies in there. Then what do you have to do when somebody calls you an idiot? You immediately let it go. Immediately let it go. Why do you allow outside people to control your mind? That is your mind. It belongs to you. So don't let outside people to control your mind. You let it go. To let it go, we have to develop our mental culture. We have to live in the present moment. For any reason, we should not just regret about over your past. Even if you have done something bad. As I said earlier, there is not 100% good person on the planet unless you are enlightened. So, do not worry about all your past. Also, don't dream about your future. Try to live in the present moment. Just be busy with your breath. Then you don't have time to think about other things. That's why people who made mistakes should not be condemned. We have to help them to correct themselves. That's why I personally don't like the word prison. I think here in the United States, they call it the correctional center, the correctional facility, which is a very good term. You can just call them, you are a man, you are a person who made a mistake. That's why we are against the death penalty. That's what we expect from the very first precept. Refrain from killing. Refrain from killing means we should not hurt anyone, either physically, verbally, or emotionally. That is bad karma. People may think or refrain from killing means I should not kill any living being. Of course, you should not kill any living being, but it means you should not hurt anyone either physically, verbally, or emotionally. Also, why do we ask people not to kill? Is it because you go to hell? It is because it's bad karma. Of course, it's bad karma and you may go to hell. But in Buddhism, the Buddha says not to kill mean because every living being on the planet has the right to live. මේ ලෝකේ සෑම සත්වයකටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒකයි අපි පළවෙනි ශික්ෂාපදයෙන් අර්ථවත් කරන්නේ. අපිට කිසිම අයිතියක් නැහැ වේගෙනගේ ජීවිතය දැහැ ගන්න. ඒ කියන්නේ බුදුහාමුදුරු කෙලින්මගේ තමාට උපමා කරගන්න කියලා. ඔබට කවුරු හරි ගහනවට බනිනවට ඔබ බයද? ඒ වගේම තමයි අනිත් සත්වයෝ. ඒතකොට අපාය යන නිසා නෙමෙයි සත්තු මරන්න එපා කියලා කියන්නේ. මේ ලෝකේ සෑම සත්වයකට ජීවත් වීමේ අයිතිය තියෙන නිසා ඒ අයිතිය රකින්න ඕන. ඒ වගේම හිරගෙවල් වලට අපි හිරගෙවල් නොකිය correctional facilities කියන වචන උනත් පාවිච්චි කරන්න කියලා කියන්නේ ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරන්න කියලා කියන්නේ mistakes මිනිස්සු අතින් වෙන්න පුළුවන්. අපි ඒකේ root cause එකට ගිහලා ඒකට ප්‍රතිකර්ම කරනවා මිසක මරණ දඬුවමින් ලේසියෙන් මේ ලෝකේ අපිට මේ crimes කියන ඒවා අඩු කරන්න බෑ. ඒ වගේම අපි මොන දේවල් ජීවිතේ කරලා තිබුණත්
අපි අතින් පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන්. අපි අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒවා අකා මකාගෙන ඉදිරියට යාමේ හැකියාව බුදුදහම තුල තියෙනවා. එන්න මේ නිසා තමයි අර දලයි ලාමා කියන හාමුදුරුවන්ට ලන්ඩන් මේ ආරාධනාවක් කරනවා පල්ලියක දේශනයක් කරන්න. දලයි ලාමා කියන හාමුදුරුවෝ දේශනයක් පවත්වන්න යනකොට 10-15000ක් එකතු වෙනවා. ලන්ඩන් වල පල්ලි ප්‍රීස්ට්ලා, මංක්ස්ලා, නන්ස්ලා, කොම ක්‍රිස්ටියන් හැම කට්ටියම හිටියා. ඔක්කොම ඉස්සරහේ දලයි ලාමා සාමාන්‍ය විහිළු කරන කෙනෙක්. දලයි ලාමා කියන මෙන්න මෙහෙම. I think we Buddhist people are more fortunate than you people because the God has given you only one life to prepare for your salvation. In this case, the Buddha was not so unfair. We have been given millions of lives to prepare ourselves. If not in this life, you got millions of lives, you got another life, you got another life, you got future lives. Everybody was surprised when they understood what he meant. He did not want to insult or disrespect anyone or any religion because the Buddha's point of view towards other religions. Practice your religion and respect others. Buddhism could be the best religion for me, but Buddhism is not the best religion for a Catholic, a Hindu, a Jew, a Muslim, or an atheist. Christianity could be the best religion for a Christian, but others. Hinduism could be the best religion for Hindus, but others. So we should never ever say my religion is the best. To me, yes. To me, yes. And when we try to convert others saying, oh, our religion has to be the number one, it is the best. So we have to increase the population of my own religion. Then what we do? We create unnecessary problems. We create conflicts. Most of the wars on the planet have been happening because of religion. By trying to make the whole world Buddhist or Christian or Catholic or Hindu or Jew or Islam. You just practice your religion and respect others. That's why the Buddha said you should never ever believe in Buddhism. You don't have to believe in Buddhism. You just can come and see and study it, examine it, research it, work on it, try to apply it into your life. And then if you feel it's good, it's okay, it fits to my knowledge, it fits to my mentality, and it fits to my intellectual capacity, then you start practicing it. උදාහරණ කවදාවත් කියලා නෑ ඇවිල්ලි ඉවර වෙලා බුද්ධ ආගම වැළඳ ගන්න කියලා. මේක තමයි තියෙන යුනික්නස් එක බුදුදහමේ. ඒ නිසා ආගමේ නාමයෙන් බුදුදහම වැඩි කිරීමට අපි කවදාවත් වයලන්ස් නරක දේවල් කරන්න ඕනේ අනිත් අය ආකර්ෂණය කරගන්න. මොකද බුදුදහමට අපි අවශ්‍ය නැහැ. Does Buddhism need us? No. Buddhism does not need us, but we need Buddhism. Think about nature. Does nature need you? No. Nature does not need you. Nature is ready to evolve in any situation, in any condition. Let's say you destroyed forests, destroy our planet, and you commit a lot of things to destroy nature, but nature is ready to evolve. It goes to the next step. We need nature, but nature does not need us. Same thing, Buddhism is a reality on the planet. Buddhism does not need nature. Buddhism does not need us, but we need Buddhism to live peacefully, to live happily. Forget about nirvana, to live happily, to live peacefully. Then we can learn a lot from Buddhism. බුදුදහමෙන් අපිට සෑහෙන දේවල් ලබා ගන්න ඉගෙන ගන්න පුළුවන්. අපේ ජීවිතය හදා ගන්න අපි නිර්වාණය පැත්තක තියමු. බුදුදහමට අපි අවශ්‍ය නැත, අපිට බුදුදහම අවශ්‍ය මිසක. එනේ මේක තේරුම් ගන්න පුළුවන් නම් අපිට හරියම පීස්ෆුල් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පළවෙනි ශික්ෂාපදයෙන් අපේක්ෂා කරන්නේ අන්නේ වගේ කාර්ව හර්ට් කරන්න එපා. Emotionally, verbally, physically. අපිට අයිතියක් නැහැ. ආගමේ නාමයෙන්වත් අපිට අයිතියක් නැහැ. අපේ ආගම වැඩි කරගන්න කියලා කිසියෙකුට හර්ට් කරන්න. Especially you should not hurt anyone emotionally because it can create a lot of problems. That person may kill himself or herself because of that emotional
distress. මානසික මිනිස්සු වටන එක සමහරවිට ගහනට වැඩිය හරි භයානකයි. ගහනට හරි වැඩිය හරි වේදනාවයි. ඔබ කාට හරි ගැහැව්වොත් තුවාල කරොත් බෙහෙත් දාගෙන හොඳ වෙයි. හැබැයි ඔබ ඔබේ බිරිඳ, ඔබ ඔබේ ස්වාමියා, ඔබ ඔබේ නෑදෑයෝ, ඔබ ඔබේ අම්මා තාත්තා මානසික වැටුව මනසට වද දුන්නොත් verbal and emotional දේවල් කරලා වචන වලිනුයි ඊට අමතරව emotionally වටලා මානසික වටල කරවතින් ආපකරණය. මොකද ස්ට්‍රෙස් කියන එක ඇතුළටම ගියාම ડિප්‍රෙස් වෙලා අන්තිමට ජීවිතය නැති කරගන්න. ඒ නිසා emotionally hurt කරනකොට අපි emotionally hurt කරන්න හොඳ නෑ. කාට හරියට පරිස්සම් වෙන්න ඕනේ emotion. අපි සමහරවිට හිතන්නේ අපි හිතන මේ කර්මය කියලා කියන්නේ කාට හරි ගහන එක බන්න එක සත්තු මරණ එක තමයි කියලා නෑ. With bad intention, if you do something bad emotionally, verbally or physically, the results are following you all down your lifetime, giving you unhappiness for your bad and happiness for your good. You know, the best දවසේ මෙන්න මේ mental training එක අපි මේ කරන්නේ. මේ හිතත් එක්ක මේ ඔක්කොම දේවල් කරන්නේ. මේ හිත එක තැනකට ගේන්න නිර්වාණය කර අවබෝධ කරගන්න වර්තමානයේ සතුටෙන් තියාගන්න හොඳින් තියාගන්න peacefully ජීවත් වෙන තමයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. නැත්තම් අද මේ සිල් ගන්න නැතුව ඔය ඇත්තන්ට මේ පැන්ඩමික් එක නිසාද මොකුත් වැඩක් නැහැ කියලා ඉන්න තිබ්බනේ. අපි බුදුහාමුදුරන්ගේ ඉපදීම බුදු වීම පිරිනුවන පාම් පවා අවස්ථාවක් කරගන්නේ මේ මයින්ඩ් එක ට්‍රේන් කරන්න අවසාන අරමුණ කරා ගමන් කරන්න නිර්වාණය කියන අරමුණ කරා. ඒක සතුට මානසික සුවය තියෙන මා තුළමයි අර කස්තුරිමුවා මස්ඩිය මතක් කරගන්න. අපි හති වෙටි වටේ පිටේ ලෝකෙ දුවන්න පුළුවන්. නමුත් සතුට හොය හොයා දිව්වට අපි තුළම මේ මානසික සුවය තියෙන්නේ. අපි නිර්වාණය කරා යන්න ඕනේ. නිර්වාණය අපි කරා යනවා. මේ බුදුදහමේ තියෙන සුවිශේෂී තවත් සුවිශේෂී බවක් තමයි ඒක. මොකද බුදුහාරගේ මුළු දර්ශනයේම බුදුහාමුදුරුන්ගේ ඒම් එකයි මෙතඩොලොජි එක නිසා මේ ක්‍රමවේදය සහ ඒම් එක අරමුණු නිසා මේ බුදුදහම හරිම මේ ජනප්‍රිය ස්පෙෂලි in this part of the world. Buddhism has been spreading rapidly for the last 100 years in the United States and Europe and in the West. මොකද මේ බුදුහාරගේ ඒම් එකයි මෙතඩොලොජි එකයි හරිම ආකර්ශනීයයි. මම ඒම් එක දැන් බුදුහාඳුරු ප්‍රශ්නේ දුක කියන එක බුදුහාඳුරු පිටින් නෙවෙයි එක අපි තුලමයි තියෙන්නේ. දුක අපි තුලම ඇති වෙන්නේ. එහෙමනම් ඒම් එක තමයි දුක අපි තුල ඇති වෙනවා නම් දුක නැති කරන්න පුළුවන් අපි තුලින්මයි. නැතුව බුදුහාඳුරු ගැන බුදු පිළිම ඉස්සරහට ගිහිල්ලා යාඥා කළවත් වැඳලවත් ඉල්ලලවත් නෙවෙයි. ඒ කියන්නේ අපි ප්‍රේයස් මත යැපෙන්නේ නැත්තේ. යාඥා මත යැපෙන්නේ නැත්තේ. බුද්දිසම් කියලා කියන්නේ way of life, a practical religion, do it yourself religion කියලා අපි කියන්නේ. මොකද මමම තමයි මගේ සියලු දේවල් වලට අයිතිකාරයා. වෙන කවුරුවත් නෙවෙයි. මමමයි අයිතිකාරයා. මගේ මනස පෙරට කොටගෙන යමක් කරනවා මමමයි වග කියන්න ඕන. ඒ නිසා වෙන කවුරුවත් මගේ දේවල් වලට වග කියන්නේ නැහැ. නිර්වාණය කියලා කියන්නේ මා විසින්ම අවබෝධ කරගත යුතු දෙයක්. මම වර්තමානයේ මනස හොඳට සතුටින් දැහැම දේවල් වලින් පුරවගෙන තිබ්බහම මගේ මනස ටික ටික මැචුර් වෙනවා. මැචුර් වුණාට පස්සේ දැන් බලන්න ඒම් එක තියෙනවා බුදුදහමේ දුක ඇති වෙන්නෙත් මා තුලින් ඒ වගේම දුක නැති කරන්න පුළුවන් මා තුලින් මේකට බුදුහාඳුරු පෙන්නනවා චතුරාර්ය සත්‍යය. දුක්ඛ සමුදය දුක තියෙනවා suffering arising of suffering දුක්ඛ නිරෝධය වෙන දුක නැති කිරීම cessation of suffering මේකක් තියෙන්නේ මා තුළමයි. බලන්න මේ ඒම් එක මේ ෆ්‍රේම්වර්ක් එකයි බුදුහාමුදුරු කොහොමද මේක කම්ප්‍රෙස් කරලා තියෙන්නේ කියලා එකතු කරලා තියෙන්නේ කියලා to a very convenient framework. ඊළඟට බුදුහාමුදුරු හඳුන්වලා දෙනවා path to purify yourself to attain nirvana, the path leading to the cessation of suffering, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය. මෙන්න මේ මාර්ගයේ ගමන් කරන්න මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එක හදලා බුදුහාමුදුරුවෝ මාර්ගය පෙන්වලා දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපේ ජීවිතය ගැන යථා තත්ත්වය සම්මා දිට්ඨියෙන් පෙන්වනවා. යහපත් දැකීමෙන්, හරි දැකීමෙන් ජීවිතය ගැන වටහා ගන්න. ඊට පස්සේ මේකට ඉන්ටෙන්ෂන් එකක් ඇති කරනවා. කොහොමද මේ ට්‍රේනින් එක මෙන්ටල් ට්‍රේනින් එක අන්ඩර්ටේක් කරන්න කියලා.
සම්මා සංකප්ප තුලින්. ඊළඟ 3 ethical codes පෙන්වන බුදුහාමුදුරුවෝ. සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ජීව කියලා. සම්මා කම්මන්ත right action, right words, සම්මා වායාම, සම්මා වාචා and සම්මා ජීව right livelihood. බලන්න ethical code එක බුදුහාමුදුරුවෝ හඳුන්වලා දෙනවා. බලන්න මේ හදලා තියෙන හැටි මේ framework එක මුලින් පටන් ගන්නවා යහපත් දැකීම් තුළ මේ යථා ස්වභාවයේ ජීවිතේ. ඊළඟට ඒකට ඉන්ටෙන්ෂන් එක පැහැදිලි කරලා දෙනවා. ඊළඟට ethical codes පෙන්නනවා. ඊළඟට තමයි mental training එකට යන්නේ. ඒකට ගන්න උත්සාහය right effort. ඊළඟට right mindfulness, right concentration. මෙන්න මේ 8 factors මේ noble eightfold path එකේ මේ 8 factors when they come to the full maturity while developing your mental culture following this path, when it comes to the full maturity, your nirvana is right there. You don't have to go in search of nirvana. Instead, nirvana will come in search of you. එතකොට නිවන් පුර රුවන් දෝර විවර වේවා නිවනට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි මනස ට්‍රේන් කරනකොට අපි මනස දියුණු කරනකොට ඒකේ උපරිම තලයට ආවට පස්සේ අපේ නිර්වාණය එතන තියෙනවා. මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂී බව. ඒක තමයි බුදුහාම කිව්වේ මම නුඹලාගේ මාර්ගෝපදේශකයා මිසක ගැලවුම්කාරයා නෙවෙයි කියලා. තථාගත කියලා අපි කියන්නේ ඒකනේ. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. The Buddha is just our guide, our advisor. It's our duty, it's our responsibility to walk the path. The Buddha can't take you to nirvana. The Buddha can just guide you. බුදුහාම පුළුවන් අපිට ගයිඩ් කරන්න විතරයි. බුදුහාම පුළුවන් අපිට ගයිඩ් කරන්න විතරයි. බුදුහාම අපිට ගයිඩ් කරනවා නැත්නම් අපිට අවවාද දෙනවා, අපිට මාර්ගය පෙන්වනවා. හරියට අඳුරු පාරකට ටෝච් එලියක් ගහලා ටෝච් එක නිවන්නවා. අපිට පාර පෙන්වනවා. අපේ යුතුයකම සහ අපේ වගකීම තමයි මේ මාර්ගයේ ගමන් කිරීම. කළ නිර්වාණය අවබෝධ කර ගැනීම. මේ පෙර පහළ වෙච්ච බුදුරු කරෙත් මේක. මේ අපේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙලා ඉන්න වැඩ ඉන්න ගෞතම බුදුහාරොන්ගේ ශාසනයේ කියලා දෙන්නෙත් මේ පණිවිඩය. අනාගතේ මෛත්‍රී බුදුහාරොන්ගේ ශාසනයේ කියලා දෙන්නෙත් මේ පණිවිඩයම තමයි. ඒක තමයි අර ස්වභාව ධර්මය වගේ මේ ලෝකයේ විශ්වයේ තියෙන යථාර්ථය තමයි මේක. ඉතින් මේකට මිනිස්සු ආකර්ෂණය කරගන්න අවශ්‍ය නැහැ. මිනිස්සුයි මේකට ආකර්ෂණය වෙන්න ඕනේ. නිසා මගේ දර්ශනය වැඩි කරගන්න, මගේ ආගම වැඩි කරගන්න කියලා මම කවදාවත් අනුන්ට හිරිහැර කරන්න අවශ්‍ය නැහැ. If any religion follower creates hatred, jealousy, ill will, dishonesty, he's not a follower of that religion. He definitely needs a religion. ඕනම කෙනෙක් ආගමේ නාමයෙන් වෛරය, ක්‍රෝධය පතුරවනවා නම් එයාට ආගමක් අවශ්‍යයි එයාට. මොකද එයා ආගමේ භක්තිකයෙක් හරි ආගම අදහන කෙනෙක් හරි ආගමේ ගමන් කරන කෙනෙක් නෙමෙයි. මේක හරි සෙන්සිටිව් දෙයක්. මේක හරි මේ සංවේදී දෙයක්. මේක හරි අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද බුදුදහමට අපි අවශ්‍ය නැත, අපිට බුදුදහම අවශ්‍ය මිසක. මොකද මේක මේ ලෝකේ තියෙනවා. මිනිස්සු හිටියත් එකයි, මේක ඇදහැව්වත් එකයි නැතත් එකයි, මේ ලෝකෙම ආයයටපත් වෙනවා. ආපහු තව කෙනෙක් එනවා පස්මහ බැලුම් බලලා ඇවිල්ලා ඒ පස්මහ බැලුම් බලලා කොහොම ඉවර කළා මේ ලෝකෙට පහළ වෙලා ඔබයි මමයි වගේ මේ ලෝක ජීවත් වෙලා මෙන්න මේ හැංගිච්ච දේ ආපහුස්මතු කරලා පෙන්නනවා. එතකොට එස්මතු කරන පුද්ගලයා අපි හඳුන්වනවා මෛත්‍රී බුදුහාමුදුරු කියලා මේ මහා භද්‍ර කල්ප ඊළඟට පහළ වෙනවා. ඒත් මේ වගේම හඳුන්වලා දීලා කියනවා තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. මම නුඹලාගේ මාර්ගෝපදේශකයා මිසක ගැලවුම්කාරයා නෙවෙයි. මම පාර පෙන්නනවා. ගෞතම බුදුහාමුදුරුත් එක්ක ගමන් කළා, ඒ මාර්ගයේ ගමන් කළා අවබෝධ කරගත් කට්ටිය ඒ කියන්නා උත්තරීතර නිර්වාණය කරා ගමන් කරන එක අවබෝධ කරගත්තා. බැරි වෙච්ච අපි තාම ඉන්නවා. අපි දැන් මේකට ප්‍රැක්ටිස් කරනවා, පුරුදු පුහුණු කරනවා. ඒ වගේම පින්නතුනි අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරු කරන්නේ මේ දෙයම තමයි. මොකද අපි මේ බුදුදහම අනුගමනය කරත් නැතත්, මේ මාර්ගයේ ගමන් කරත් නැතත් බුදුදහම තියෙනවා මේ ලෝකේ. ඒක නැති වෙන්නේ. බුදුදහමත් ඉවෝල්ව් වෙනවා. හරියට අර ස්වභාව ධර්මය වගේ. ස්වභාව ධර්මය කියන්නේ මොකද්ද? My oceans.
my forests, my rivers, my lakes, my streams. Even if you destroy them, I am ready to evolve. I am ready to evolve. අපි මේ ස්වභාවධර්මයේ විනාශ කරවතින් ගස්කල ඔක්කොම විනාශ කරවතින් මේ ලෝකය ඩෙසර්ට් එකක් වෙනවා. ස්වභාවධර්මයේද පාඩු අපිටද පාඩු අපිටයි. ස්වභාවධර්මයෙන් නෙවෙයි. ස්වභාවධර්මයේ ඒ ඩෙසර්ට් කියන තත්වයට අනුගත වෙනවා. මේ වගේ තමයි බුදුදහම. මේක බුදුදහමත් ඒ වගේ තමයි. බුදුදහම අපි පිළිපදින්න නැතුව තිබුණොත් අනුගමනය කරන්න නැතුව තිබුණොත් අපිට අපේ අරමුණ කරා යන්න බැරි වෙවි. හැබැයි බුදුදහම එහෙම යටපත් වෙලා ආවි. බුදුදහම එකට ඉවෝල්ව් වෙනවා. අනුගත වෙනවා. ආයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ කරන්නේ මේක ස්මතු කිරීම. ඒක මම හිතන්නේ උදාහරණයක් තියෙනවා. කැලේක ඇති වෙන ලස්සන මාලිගාවක්. මේ මාලිගාව ඇති වුණාට පස්සේ කාලයක් ගිහිල්ලා මේ මාලිගාව වැහිලා යනවා කැලේ. මේ මාලිගාවට යන ලස්සන පාරක් තියෙනවා. ඒ පාර ඔස්සේ ගිහලා ගොඩාක් කට්ටිය මේ මාලිගාවට ගොඩ වැටෙනවා. ඒක තමයි හොඳම තැන. ඉතින් කාලයත් එක්ක මේ මාලිගාව වැහෙනවා. ගස් කොළන් පාරට කඩාගෙන වැටිලා පාර වැහෙන ඉස්සෙල්ලම පාර වැහෙනවා. පාර වැහුණට පස්සේ ආපහු අර මාලිගාව උඩට ගස් වැල් ගිහිල්ලා තුරුලතා ගිහලා මාලිගාවත් තනිකරම වැහෙනවා. දැන් පාර වැහුණා මාලිගාව වැහුණා. පාර තියෙනවද? පාර තියෙනවා පින්නතුනි. ඒතර මාලිගාවක් තියෙනවා. වෙලා තියෙන වැහිලා. දැන් කාලයක් යනකොට එක පුද්ගලයෙක් පහළ වෙනවා. එක පුද්ගලයෙක් ඇවිල්ලා කල්පනා කරගෙන හිත ගත මනස දියුණු කරනකොට පේනවා අහවල් තැන මාලිගාවක් තියෙනවා කියලා. ඊට පස්සේ මාලිගාවට යන්නේ කොහොමද කියලා හොයනවා. මාලිගාවක් තියෙනවා කියලා දකිනවා. මාලිගාව අහවල් තැනක තියෙන්නේ කියලා දකිනවා. ඒතර මාලිගාව පේනවා. මාලිගාව තියෙන තැන හොයා ගන්නවා. ඒ වගේම මාලිගාවට යන්න මාර්ගයක් හොයනවා. මාර්ගෙත් දකිනවා. දැකලා එලි කරගෙන යනවා. ගිහිල්ලා අර මාලිගාවට ගොඩ වැටෙනවා. ගොඩ වැදිලා ඇවිල්ලා කියනවා ආපහු හැරලා බලලා කියනවා වටේ පිටේ ඉන්න කට්ටිය එදා ජීවත් වෙන කට්ටියට කියනවා ලස්සන මාලිගාවක් තියෙනවා කෙලේ අහවල් තැන. ඒක වැහිලා තිබුණේ. මාලිගාවක් තිබුණා. මාලිගාව දැක්කා. මාලිගාව හොයාගත්තා. හොයාගන්න මාර්ගයක් මං හෙව්වා. ඒ මාර්ගය ඔස්සේ ගිහලා මම මාලිගාව හොයාගත්තා. අන්න ඔබලත් යන්න ඔබට අවශ්‍ය සියලුම සදාකාලික සැප සම්පත එතන තියෙනවා කියලා කියනවා. එතකොට මොකද්ද මේ මාලිගාව? මොකද්ද මේ මාර්ගය? කවුද මේ හොයාගත්තේ? අස්මහා බැලුම් බලලා මේ ලෝකයට පහළ වෙච්ච වසර 2600කට කලින් සිද්ධාර්ථ කුමාරයා තමයි රාජකීය සැප සම්පත් විඳලා අවුරුදු 16 දී විවාහ වෙලා ඉන්දියාවේ ක්‍රමයට අනුව එදා අවුරුදු 29 දී සසර සසර ගැන කලකිරිලා සසරේ නික්මීමේ චේතනාවෙන් මහාන වෙලා තපස් දමට පෙළඹිලා අනෝමා ගම් තීරයේදී මේ වගේ වෙසක් මාසයක ඉපදිච්ච ගහක් යට ලුම්බිනි සල්ලිවනේ සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළ අවුරුදු 29 දී අවුරුදු 35 දී 35ක් වෙනකන් ශරීරයට අපමණ දුක් දීලා මේ මාලිගාව හොයාගන්න අවුරුදු 35 දී මාලිගාව හොයාගෙන ගහක් යටදීමයි මාලිගාව හොයාගත්තේ. ඒ වගේම මාලිගාව හොයාගත්ත මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී ගහක් යටම කුසිනාරාවේදී පරිනිර්වාණයට පත් වුණා. එතකොට පස් මහා බැලුම් බල්ල වැඩි සිද්ධාර්ථ ගෞතමය කාලේ දීපේ දේශයේ කුලයේ මම කියන අපිට ඕනෝන කාලට බුදුරු පහළ වෙන්නේ නැහැ. බලන්න මේ සමාජය highly materialistic. මේක highly materialistic society එකක් දැන් තියෙන්නේ. මිනිස්සු දැන් spirituality එකකින් අයින් වෙනවා. ඒතර මේ කාලේ බුදුරු පහළ වැඩක් නැහැ. මේ කාලේ මිනිස්සු අහන්නේ නැහැ බුදුරු කියන දේ. ඒකනේ අද වුණත් බලන බෝධිසත්ව ගුණ තියෙන මිනිස්සුන්ට අනිත් කට්ටිය කියන්නේ නෝන්ජලියෝ කියලානේ. ඒ මිනිස්සුන්ගේ ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රිය අනිත් මිනිස්සු ගන්නෙ මොකක් කියලාද? නෝන්ජලියෙක් විදිහට දකින්න. මිනිස්සුන්ගේ මනස කරප්ට් වෙනවා දැන්. ස්පොයිල් වෙනවා. භෞතික දේවල් පිටිපස්සෙම හඹාගෙන යනවා. ස්පිරිචුවලිටි එකෙන් ටික ටික අයින් වෙනවා. මෙහෙම ගියාම තමයි බුද්ධ ආගමත් යටපත් වෙලා බැහැලා යන්නේ. ඒ නිසා තමයි එදා වගේ රහතන් වහන්සේලා දන්නේ නැත්තේ. කොච්චර මිනිස්සු කම්ප්ලේන් කරත් බෑන්නත් හාමුදුරු මෙහෙමයි අහවලා මෙහෙමයි අහමයි කියලා මේ එහෙමනම් මේ අනිත්‍ය කියන වචනේ බොරු වෙන්න ඕනනේ.
එදා වගේම රහතන් වහන්සේලා අද හිටියනම් අනිත්‍ය කියන වචනේ බොරු වෙනවා. වෙනස් වෙන්නේ. එතකොට අර පස්මහ බැලුම් බල්ලා පහළ වෙච්ච සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 16 දී විවාහ වෙලා 29 දී සසරෙන් නික්මීමේ චේතනාව අභිනිෂ්ක්‍මණය කළා. අවුරුදු 35 දී මාලිගාව හොයා ගන්නවා. මොකද්ද මාලිගාව? නිර්වාණය. මොකද්ද පාර? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාලිගාව දැක්ක දුක. මාලිගාව අහවල් තැන තියෙනවා කියලා අවබෝධ කරගත්තා දුක්ඛ සමුදය. මාලිගාවට ගොඩ වැදෙන්න පුළුවන් කියලා තේරුම් ගත්තා දුක්ඛ නිරෝධ. ඒකට යන්න පාරක් ගස් කොළන් වැටිලා තුරුලත ඇවිල්ලා වැහිලා ගල් පෙරilla වැහිලා තිබුණා. පාර තිබුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාලිගාවට යන්න හොයාගත්තා. ඔබටත් මටත් මාලිගාව තියෙනවා, මාර්ගය තියෙනවා. ගමන් කිරීම හා නොකිරීම මා සතු දෙයක්. මා සතු වකීමක්. ඒක බුදුහාමරගේ දෙයක් නෙවෙයි. බුදුහාමර මාර්ගයේ පෙන්වන. දැන් ආපහු අධර්මයේ ඉස්මතු වෙලා දැන් පාර වෙහිකින යනවා. අකටයුතු දේවල් වෙලා නොයෙකුත් දේවල් වෙලා දැන් පාර වැහෙනවා ටික ටික. වෙහිගෙන ගිහිල්ලා දවසක අර මාලිගාව ආපහු වැහෙනවා. නිර්වාණය නැමැති. ඒ වුණාට ඒක තියෙනවා. මේ විශ්වයේ යථාර්ථය ආපහු මෛත්‍රී නම් වූ බෝධිසත්වයෝ පහළ වෙලා පස්මහ බැලුම් බලලා අපිට ඕන විදිහට නෙමෙයි ඕන කාලට නෙමෙයි. ආපහු මේ ලෝකයේ අර විදිහටම ජීවත් වෙලා මෙහෙම එකක් තියෙනවා. මෙහෙම පාරක් තියෙනවා. මේකට යන්න ඕන කියලා එයා හොයාගෙන ගිහිල්ලා ඒ ගෞතමයෝ ඒ මෛත්‍රී බෝධිසත්වයෝ අපි වගේම ඉපදිලා මහානදම් පුරලා අර පාර එලි කරගෙන ගිහිල්ලා මාලිගාවට ගොඩ වැදිලා එදාට ඉන්න කට්ටියත් කියනවා නිර්වාණය නම් වූ මාලිගාවට යන්න ආර්ය අෂ්ටාංගික නම් වූ බෙහෙල තිච්ච මාර්ගෙ මම හොයාගත්ත ඔබත් යන්න කියලා. ඒ නිසා ඒකට යන ගමනක් නේ. මේ විසක් කියලා කියන්නේ ඒක. ඒ නිසා අපි අතිශයින්ම සතුටු වෙන්න ඕන මේ වගේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් අනුගමනය කිරීමට වාසනාව උදා වීම ගැන. බලන්න ඔය ඇත්තෝ මොනතරම් මේ ගැන විශ්වාසයක් සහ මොනතරම් මේ පිළිබඳව කැපවීමක් නැත්තම් උනන්දුවක් නැත්තම් මොනතරම් මේකේ වටිනාකමක් දැනලා තිබෙනවද? ඒකනේ දැන් බලන්න මේ දවස්වල පවා වෙසක් සතිය කියලා ආරම්භ කරගෙන ගෙදරට වෙලා හරි ඉඳලා බලන්න මේක අවබෝධ කරගන්න. මේකට යන මාර්ගය වර්තමානයේ මනස සතුටින් තියාගන්න. අනේ හිතේකට පෙළමුණා කියන්නේ කොච්චර දෙයක්ද කියලා. 90%කට වැඩි බීච් එකකට යන්න කෑ ගහද්දී 10%ක් විතර නිර්වාණයට නැත්තම් හිත හදාගන්න මොනතරම් මෙන්න මේ කාලේ මේ පැන්ඩමික් එකත් ප්‍රයෝජන කරගන්නවද කියලා බලන්න මේ වසංගතය. වසංගතින් ලෝක කියන්නේ තෝකම තමයි. මොනවද තිබුණත් වැඩක් නෑ. දැන් බලන්න අපිට මතකයි වෛද්‍ය කණ්ඩායමක හිටපු ප්‍රධානම කෙනෙක් සීදි වෙනසාගත්ත මේ පැන්ඩමික් එකත් එක්ක. එයා අත්‍යවශ්‍යම කෙනෙක් ඒ සේවයට. මොකද දොස්තරවරයා වෛද්‍යවරයා සීදි වෙනසාගත්තා. ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව. අපි අද ගොඩක් අය වාසනාවන්ත වෙලා තියෙනවා මේ දර්ශනය තුළින් මනස අපි ස්ට්‍රෙස් වලට මුහුණ දෙන්න පුරුදු පුහුණු කරනවා. ස්ට්‍රෙස් කියලා කියන්නේ ජීවිතේ කොටසක් අපි සැප වෙලඳ ගන්නවා වගේ අපි දුක වෙලඳ ගන්නත් ඕනේ. ඒක තමයි මේක එක්ස්පීරියන්ස් කරන්න කියන්නේ. මේව නිකන් සීසන්ස් වගේ. අපි මේ මනස කියලා කියන්නේ මේ මනසත් එක්ක මේ කරන ගනුදෙනුවක් නේ මේක. ඒතර මේ වගේ මේ ඇති වෙන ෆීලිංස්, ඉමෝෂන්ස් මේක සෑඩ් වෙන්න පුළුවන්, හැපි වෙන්න පුළුවන්. හැපිනස් තියෙනවා, සෑඩ්නස් තියෙනවා. හැපිනස් එකේ සතුටදී අපි සතුටු වෙනවා නම් දුකේදී ඒක අවබෝධ කර ගැනීමට තමයි මේ දර්ශනය අපිට තියෙන්නේ. එහෙමනම් ස්ට්‍රෙස් කියලා කියන්නේ නැත්නම් දුක හා සැප දෙකම හරියට සීසන්ස් වගේ. මේ ලෝකේ හැමදේම අනිත්‍ය නම් මගේ ප්‍රශ්න විතරක් නිට්ටය වෙන්න බෑ. මගේ ප්‍රශ්නත් අනිත්‍ය විය යුතුයි. It's like summer and a winter. Summer comes, summer goes. Stress comes, stress goes. Winter comes, winter goes. මේ ඔක්කොම seasons වගේ. Seasons are coming and seasons are going. They don't stay there forever. මෙන්න මේ ස්ටේජ් එකට මනස දියුණු කරනකොට මේ ඔබ මේ කරන දේවල් වලින් ඔබට මේක දරා ගැනීම හැකියාව තියෙනවා. Some seasons are short and some seasons are long. වැහගෙන යන පුළුවන් කාලයක්. හැබැයි ඒක නතර වෙනවා. රස්නේ සුළු කාලයක් තියෙන්න පුළුවන්. සුළු කාලෙකින් ඉවර වෙන්න පුළුවන් රස්නේ. සමහර වෙලාවට. එනවා යනවා. ඒ නිසා ඔබේ ප්‍රශ්නත් සතුරු වගේම seasons වගේ. Seasons come, seasons go. So develop your mental culture to face those situations. ඒකට හොඳ අඩිතාලමක් අද දැම්මේ කියලා හිතේ සැනසීම සතුට ඇති කරගන්න.
මටත් බොහොම සන්තෝසයි Zoom එක හරහා පැත්තෝ අන්තර්ජාලයේදී මෙසේ හමු වෙලා පොඩ්ඩක් ධර්මය ආශ්‍රයෙන් කතා කරන්න ලැබීම පිළිබඳව කැලිෆෝනියාවේ ඉඳලා. ඒ නිසා ආරාධනා කළ මැදමහනුවර අපේ සමසිරි හාමුදුරුවන්ට අනේක වාරයක් පින් දෙනවා. ඒ වගේම අපේ නන්තිල හාමුදුරුවන්ට පුණ්‍ය ආනුමෝදනා කරන විශේෂයෙන්ම විහාරාධීශවර අපේ තවලම පොණ්ණජී හාමුදුරුවන්ට ආශිර්වාද කරනවා, පින් දෙනවා. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඒ වගේම මේකට මේ දේවල් සංවිධානය කළ සියලුම දෙනාට අනුසම්පන්න ඔබ සියලු දෙනාටම පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරනවා, පින් දෙනවා. අවසන් මේ සියලු පින්වල බලයෙන් දෙවියන්ට මේ ඥාතීන්ට ඔබ අප හැමටත් මේ බොහෝ සසර කතරින් එතර වී ලබන අමා මහ නිවන් සෝපින් සම්මේ සිල්පින් පාරමී කර්මයක් බවට පත් වේවා. සාදු කියා පින් අනුමෝදන් වෙමි.